7500 නිවාස ණයක් අරගෙන අපි එක්කව කියලා ගඩොල් කපලා පුච්චලා වැලි මැට්ටෙන් ගේ බඳලා උළු ටිකක් ගෙනල්ලා 7500න් ගේ සිමෙන්ති දා ගන්න බැරි වුණා. ගොම මැටි ගාපු ගෙදර හිටියා. දැන් ඒගේ කඩලා අපි පත්තේ තිබුණු තේක්ක ටික විකුණලා ගම්මිරිස් විකුණවලා අවුරුදු ගාණක් එකතු කරපු සල්ලි ණයට ගත්ත සල්ලි එක ටිකක් දැන් ලස්සන ගයක් හදලා. අපි අම්මලා අපි දියුණු වෙනවා ටික ටික. ඔබත් එහෙම තමයි. ඔබගේ ඉතිහාසය ගත්තත් බොහෝ දෙනෙක්ගේ වගේ ඉතිහාසයක් ඇති. ඔබ දියුණු වෙනවා. දියුණු වෙන්න මොනවද පාවිච්චි කරන්නේ? ඔබ හම්බ කරනවා. ණය ගන්නවා. ණය කළමනාකරණය කරනවා. ගේ ලස්සනට හදනවා. වාහනයක් ගන්නවා. දරුවෝ වෙනුවෙන් බැංකුවේ ටිකක් ඉතුරු කරනවා. ඒ විදිහට ඔබ දියුණු වෙනවා. ඔබ ගෘහ පාලකයා වගේම රටේ පාලකයා කරන්න ඕනේ ඕකම තමයි. රට දියුණු කරන්න ඕනේ. අභාග්‍ය සම්පන්න තත්ත්වය කියන්නේ දැවැන්ත ණයක් ඇත දියුණු වෙච්ච රටක් නැත. ඔබ ණයක් අරගෙන දේපලක් ඉතුරු කොට ඇත අපේ පාලකයෝ ණයක් දැවැන්ත ණයක්ද අපට කර්මත තබා රටේ සම්පත් ඉතුරු කොට නැත. කර්මාන්ත විකුණලා මහ පොළොව විකුණලා වනාන්තර විකුණලා රාත්‍රී 12 පහු වෙලත් බලාගාර ඇමරිකාවට දෙනවා නම් ණයක් තරම් හදපු හම්බන්තොට වරාය චීනටම දෙනවා නම් මූද කොට කරලා හදපු වරාය නගරයක් චීනටම දෙනවා නම් අපේ රටේ ආර්ථිකයේ හදවතපදු කොළඹ වරායේ ගැටි ටික ඉන්දියාවට චීනට විකුණනවා නම් ඔබ මොන වැසියොද කියලා අපි අහනවා. චීන වැසියොද ලාංකික පුරවැසියොද කියලා අහනවා. රට කොහාටද යන්නේ? 73 වසරක ඉන්න තැන. තව ණය ගනිමුද? තව විකුණමුද මේ 73 ඉස්සරහට ගිහිල්ලා? තව කුඩු බෝ කරමුද? තව ජාතිවාදී අවශ්‍යමුද මේ 73 80 දක්වා වගේ ගෙනිහිල්ලා? තව ආගම්වාදී අවශ්‍ය ගමුද? අපේ ජීවිත විනාශ කරගනිමුද? ලේ හලා ගනිමුද? 73 වසර තව ඉස්සරහට ওই පාරේ යමුද? නැත්නම් අලුත් පාරක් හොයා ගන්නවද? කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු කියන පටු දේශපාලන තැන ඉඳන් ওই පාරෙම ඉස්සරහට යමු. නැත්නම් අලුත් පාරක් හොයාගමු. අපි ඔබට ආරාධනා කරන්නේ අලුත් පාරට එන්න කියලා. වෙනස් පාරකට එන්න කියලා මේ ආරාධනාව දුන්නා. මේ යන පාර වැරදි. විනාශකාරී පාර. මම පෞගේ දවසක දැන් දවස් 7-8 උඩදී නගර ජනතාව දැනුවත් කරගෙන ගියා මාතලේ නාවුල. දැන් පිළිවෙලට ඇඳපු අවුරුදු 50ක 55ක වගේ මහත්තයෙක් මේ ඉස්සරහට එනකොට මම පත්‍රිකාවක් දුන්නා. කොහෙන්ද කියලා ඇහුවා. මම කිව්වා ජනතාව විමුක්තිපුරෙන් කියලා. ඕනේ නැහැ කිව්වා. මම ටිකක් බැලුවා නම් බලන්න දෙයක් නැහැ කිව්වා. තීන්දුව අරන් තියෙන්නේ කොහොම ඔයාලට ඡන්දෙ දෙන්න. මම කිව්වා බොහොම සතුටුයි ඒ වුණාට මේකත් බලන්න මේකේ මොනවා හරි කරුණු ටිකක් තියෙනවා දැනගන්න. ඕවා ඕනේ නැහැ කිව්වා. ඔබතුමාලට ඊළඟට දෙනවා කිව්වා. ඉතුරු ටිකක් ඔබතුමාලා හොරකම් කරලා ඉවර කරන්න කිව්වා. ඡන්දෙ දෙනවා. ඡන්ද කෑලි 4ක් තියෙනවා කිව්වා. සම්පූර්ණ දෙන්න තීන්දුව කරලා තියෙන්නේ කිව්වා. මට ඒ જાති කෙනෙක් හම්බ වෙලා තිබුණේ නැහැ. මම ඔය මොකද ඔය කියන කතාව. අපි එන්නේ හොරකම පංචාව නවත්තන්න කිව්වා. එහෙම ඉල්ලාගෙන ඡන්දෙ දෙන්න එපා කිව්වා. ඕකම තමයි ගෝඨාභය කිව්වේ කිව්වා. ඕකම තමයි රනිල් වික්‍රමසිංහ කිව්වේ කිව්වා. අපි ඒක විශ්වාස කරලා දීලා දැන් විදෝනවා කිව්වා. එන්න දැන් අවබෝධයෙන් ඔයාලට දෙනවා. එතකොට ඔයාලා හොරකම් කරත් මම රැවටිලා නැහැ. ඉතින් අවබෝධයෙන් දෙන ඡන්දයක් දෙන්නේ ඔයාලා හොරකම් නොකර සතුටු වෙන්න ඒ කට්ටිය හොරකම් කරගෙන ඉතුරු ටික කරගන්න කිව්වා. මං කෝ එහෙනම් ඡන්දේ එපා. ඔබතුමා ඔහොම හිතලා දෙනවා නම් අපිට ඡන්දේ එපා කියලා. එතුමා කියනවා නෑ ඔයා එපා කොට අපි දෙනවනේ ඒක මගේ අයිතියනේ. 4ම දෙනවා කිව්වා. ඔයාලට ගොඩක් හොරකම් කරන්නේ නෑ කිව්වා. ගොඩක් ඉවර වෙලා තියෙන්නේ කිව්වා. තියෙන ටික ඉතුරු පොඩි ටිකක් කිව්වා. අපි හිතනවා ඔයාලා සාධාරණ හොරු කියලා. ඒ ටික කන්න කිව්වා. මං කෝ ඒක මහා පුදුම කතාවක් නේ. අසාධාරණ හොරු කියලා જાතියක් ඉන්නවා. නෑ ඔයාලා ඉතින් සාමාන්‍ය මිනිස්සුනේ. ඔයාලා හොරකම් කරොත් පැන්ඩෝරා පේපර් වලින් හොයන්න වෙන එකක් නෑ. ඔය හොරකම් කරපුවා ලංකාව ඇතුළේම කැලගේ කිව්වා. ඇමරිකාවට යන එකක් නෑ කිව්වා. කාට හරි සුගතියක් වෙයිනේ. එහෙනම් මං යන්නම් කිව්වා. පත්‍රිකා ඕනේ නෑ කිව්වා. ඡන්ද 4ක් ලියාගන්න කිව්වා. ඒ කතාවේ ගැඹුරක් නැද්ද? ඒකත් විනිවිද දකින්න ඕනේ නැද්ද? ඒ මිනිස්සයා කියපු දේ කොහොමද කියලා මම පස්සේ කල්පනා කළා එදා රැත් වින්දට ඇවිල්ලා. අපි විශ්වාස කරන්නේ. දේශපාලනේ තිත්ත වෙලා ඉන්නේ. අවසන් අත්හදා බැලීමට සැකෙන් හෝ අපට දෙනවා මිසක හොඳ පැහැදිලිකින් දෙනවා නෙවෙයි. එහෙම සමාජයක් හැදිලා තියෙනවා. ප්ලේටෝ නැමැති දාර්ශනිකයා මෙහෙම කියලා තියෙනවා. ඔබේ සපත්තුව කැඩුනම ඔබ දක්ෂ සපත්තු සාදන්නෙක් සොයාගෙන යනවා. ඔබට අසනීපයක් ආවොත් දරුවට අම්මට තාත්තට අසනීපයක් ආවොත් ඔබ දක්ෂ වෛද්‍යවරයෙක් හොයාගෙන යනවා දරුවා නිසා අම්මා නිසා ඔබ නිසා.
නමුත් සකල විද කලාවන් අතර අගතැන්පත් කලාව පාලන කලාව සඳහා ලෝකයේ බොහෝ ජනතාව රැවටෙනවා. කපටින්ට රැවටෙනවා. අදක්ෂයන්ට අහු වෙනවා. අහු වෙලා ලෝකෙම විදෝනවා කියලා මම නෙවෙයි කිව්වේ ප්ලේටෝ කියලා තියෙනවා. ලංකාවේ ඉතා කෙටි කාලයක් තුළ ඉතා ධනවතෙක් වෙන්න පුළුවන් සුළු මොහොතෙන් ධනවතෙක් වෙන්න පුළුවන් ව්‍යාපාරය මොකක්ද කියලා. ඒක තමයි දේශපාලනය. කිසිදු සුදුසුකමක් නැතුව ඉහළම තනතුරක් ගන්න පුළුවන් වෘත්තිය තමයි දේශපාලනයේ රස්සාවක් වෙලා තියෙන්නේ. මේක මහජන සේවාවක් වුණත් දැන් ඒක මේ රටේ ව්‍යාපාරයක් බවට පත් වෙනවා. ව්‍යාපාරවල තියෙනවා යහපත් ව්‍යාපාර. රටකට ඇවසි ව්‍යාපාර. මේ මොන ව්‍යාපාරයක්ද? මේක රට වනසන ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් මේක ගලවන්න ඕනේ මෙතනින්. මෙතනින් මුදව ගන්න ඕනේ. මේක සැබෑ මහජන සේවාවක් බවට පත් කරපු දාට තමයි ඔබ අපි බලාපොරොත්තු වෙන රට නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. දැන් තියෙන රට අවසාන මොහොතේ තියෙන්නේ. 1948 මේ රට අපිට බාර දෙනකොට නිරෝගී සම්පන්න රටක්ම නෙවෙයි. යම් දුර්වල වෙච්ච රටක්. ආර්ථික වශයෙන් දුර්වලයි, පරිසරයෙන් දුර්වලයි, සංස්කෘතියෙන් දුර්වල කරලා කුඩුපට්ටම් කරලා තමයි අපිට බාර දුන්නේ. අපේ පාලකයන්ට තිබ්බේ ප්‍රතිකාර කරලා ආපහු රට අපට අනන්‍ය විදියට ලෝකේ විද්‍යාව තාක්ෂණය ඒ උසස් දේ පාවිච්චි කරලා අපි දියුණු ගමනක යන්නයි තිබුණේ. එහෙම ගමනක මේ කට්ටිය ගෙනිච්චේ නැහැ. අපේ රට ගිහින් වැරදි පාරකට අරන් ගියා. නිදහස ගන්නකොට ආසියාවේ දකුණු ආසියාවේ දෙවෙනි මට්ටමට තිබුණු ලංකාව අද කොතනද තියෙන්නේ? අපේ ගමේ රිදිමාලියද්ද ගමේ එක ගම්මණ්ඩියක් තිබ්බා. අපි පුංචි කාලේ අපේ ගමේ අපේ අම්මලා වැඩි හිටියෝ කිව්වා අර කොටසට එහෙම යන්න එපා. ඒක කොරියාව වගේ කිව්වා. ඔය සමහර හැම ලංකාවෙම එහෙම තැන් තියෙන කොරියාව වගේ කියන තැන් තියෙනවා. කොරියාව වගේ කියලා කිව්වේ නිතර අඩදබර තියෙන තැන. නිතර අඩදබර තියෙනවා. පරුෂ වචන කියවෙනවා. එතන නිකන් දුර්වල තැන. සංස්කෘතියෙන් දුර්වලයි. ඒ වගේ තැන් වලට කොරියාව කිව්වා. දැන් නම් එහෙම කියන්න එපා කොරියාව කියලා. වෙන මොකක් හරි නමක් කියන්න. දැන් අපි රස්සා නැතුණාම යන්නේ ආන්ගේ කොරියාවට. කීයක් හරි හොයන්නේ. අපිට යටින් තිබුණු කොරියාව අපිට උඩින් ගියා. අපිට යටින් තිබුණු සිංගප්පූරුව අපිට උඩින් ගියා. උඩින් හිටපු අපි යටට ගියා. ඒ ඔක්කොටම කියන්න ඕන කතිර මේ රටේ අපේ අම්මලා ඇතුළු අපි කට්ටිය ගොඩාක් දීලා තියෙනවා. ඒ පාර වෙනස් කරන්න කියලා අපි ඉල්ලීමක් කරන්නේ. මේක වෙනස් කරන්න ඕනේ. මේ පෞල් දේශපාලනේ මේක ගලවන්න ඕනේ. අන්නේ නිසා තමයි අපි ඉල්ලනවා මේක දැන් අසාධ්‍ය වෙච්ච රටක්. වසර 73ක් මේ රටේ මේ මාතෘ භූමිය කියනවනේ. අපි මව් භූමිය කියනවනේ. මේ අම්මට ප්‍රතිකාර කරේ දෙගොල්ලා. එක්සත් ජාතිපක්ෂ නායකයන්ගේ වට්ටෝරුවට ප්‍රතිකාර කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන්ගේ වට්ටෝරුවට ප්‍රතිකාර කළා. දැවැන්ත ණයක් තියෙනවා. දැවැන්ත අමාරුවක් තියෙනවා. එහෙම තැනක රට තියෙන්නේ. දැන් අසාධ්‍ය ලෙඩෙක් ඉන්නේ. අසාධ්‍ය ලෙඩෙක්. අපි කියන අපිට ලෙඩා බාර දෙන්න. එක පාට දිවි ලෝකේ කරන්න බෑ. හැබැයි මේ ලෙඩා උගුල ගන්න. මේ ලෙඩා උගුල ගන්න ප්‍රතිකාර කරනවා. ඔපරේෂන් කිහිපයක් කරලම තමයි ගන්න වෙන්නේ. නැතුව හදන්න බෑ. අපිට බාර දෙන අසාධ්‍ය කෙනා බාර නොදෙන්නේ නම් මේ 73 වසරේ තව ඉස්සරහට යන්න. කාලයක් එච්චර කල් යන එකක් නෑ. අසාධ්‍ය ලෙඩා දැඩි සත්කාරයකට දාලා ටික කාලෙකින් ඊළඟට මෝචරියට දාලා ඔක්කොම එක්ක අහුවලා පාංශු කූලේ දීලා යන රටකට යමු. වෙන යන්න තැනක් නෑ. අපේ ප්‍රතිපත්තිය කියන්නේ මෙහෙම. හොරකම් වංචා දූෂණ සම්බන්ධයෙන් ගන්න තීන්දුව මෙහෙම. පහලට තියෙන පුංචි හොරකම් නොසලකා හරිනවා. අර වගානාය කපනෝනේ කාලෙට. ඒ වගේ අපි ඒව කපලා දාන්න. ඒවට බය වෙන්න එපා. මට එක දවසක් කිව්වා සහෝදරුන්ට ඔය ඡන්ද හම්බෙන්නේ නැති වෙන්න හේතුවක් තියෙනවා කිව්වා. මම හැබැයි කියලා. හොරකම් අල්ලනකොම් පහල අය පොඩි හොරකම් කරලා තියෙන්නේ. ආවොත් අපිටත් නැති වෙයි කියලා ඡන්ද දෙන්නේ නැහැ කිව්වා. එද බය වෙන්න එපා. මේ රටට කියන්නේ පුංචි හොරකම් පස්සෙන් පාන්නන්නේ නැහැ. ඔක්කොම කපලා දානවා. බොල් නැහැ හැටි. හැබැයි එතනින් පස්සේ බෑ. එහෙමත් ඉල්ලනවා. හොඳ වැටුපක් දෙන්න. ජීවත් වෙන විදියක් හදන්න. හොරකම් කරන්න ඕනේ නේ. ඒක බෝකරේ පාලකයෝ. එහෙනම් අපි උඩ ඉන්න පාලකයන්ටයි උඩ ඉන්න නිලධාරීන්ගේ වංචා සම්බන්ධයෙන් සමාවක් නැත. මොකද ඉහළ වැටුප් දුන්නා නම් සියලු සැප දුන්නා නම් මහජන දේපල සොරකම් කළා නම් ඒක බලවත් වරදක්සේ සලකලා නීතියක් හදනවා මෙහෙම. බලයක් ගත්තට පස්සේ මේ නඩු කීකියා ඉන්නම නෙවෙයි අපිට තියෙන රට හදන්න එපා. මෙහෙම කරනවා. කොහොමද? පාර්ලිමේන්තුවේ සම්මත කරලා පොදු සමාකාලයක් දෙනවා. අපි හිතමු මාස 3ක් කියලා. හොරගම් කරපුවා ගෙනල්ලා අපි නම් කරන තැනකට බාර දෙන්න ඕනේ. අපි ප්‍රසිද්ධ කරන්නේ නැහැ කවුද ගෙනත් දුන්නේ කියලා. නම්බුවක් රටලම දෙන්නම්කෝ. ගෙනත් දෙන්න කියලා කියනවා. එතකොට ඇවිල්ලා කෙනෙකුට කියන්න පුළුවන් මහ බැංකුවේ සල්ලි වගේක් වැරදිලා සාක්කුවට ගියා මේන් එක ගෙනත් දුන්නා කියලා කියන්න පුළුවන්.
මල්වාණි වැරදිලා ඉඩමක් මං ගත්තා. ඒක නොදැනුවත්කමට ගත්තේ. ඒක එන රජයට දෙන්නම් කියන්න පුළුවන්. අම්මගේ යප්පගේ සෝන හදන්න මං සල්ලි වගේක් ගත්තා නොදැනුවත්ව නිවාස සංවර්ධන අධිකාරියෙක්. මේක එක කියලා ගෙනත් දෙන්න පුළුවන්. එහෙම ගෙනත් දෙන්න පුළුවන්. නම් කියන්නේ නැහැ. දඩුවම් දෙන්නෙත් නැහැ. කොහොම ඉන්න දෙනවා. මම නියෝජ්‍ය ඇමති කෙනෙක් හැටියට ගියා පාර්ලිමේන්තුවේ මාස 14ක්. වාහන 7ක් හිමි චක්‍රලයකට අනුව අපේ පක්ෂ ප්‍රතිපත්ති වෙනස්. රටේ නීතිය ඒක. පක්ෂේ අදහස වෙනස් එකක්. අපි පක්ෂය තුල සාකච්ඡා කරලා තීන්දුව කරා නියෝජ්‍ය ඇමති එකක් පාවිච්චි කරන්න. ඇමතිට 9ක් හිමි එකක් විතරක් පාවිච්චි කරන්න කිව්වා. අන්ද සහෝදර 9ක් තිබ්බා එකට බැස්සා. විජේශ්වරන් 9ක් තිබ්බා එකට බැස්සා. අපේ පක්ෂෙන් උපදෙස් දුන්නා සුඛෝපභෝගී වාහන වල යන්න එපා රටේ ජනතාව අමාරුවෙන් ඉන්නේ. සාමාන්‍ය ප්‍රාදේශීය ලේකම් කෙනෙක් පාවිච්චි කරන මට්ටමේ කැබ් එකකට යන්න කිව්වා. අපි කැබ් එකේ රට වටේ ගියා. ගිහලා නිකන් කරේ නෑ. ජාතියට පණ දීම වැව් දසදහසේ ව්‍යාපෘතිය. අංග සහෝදරගෙන ආපු ව්‍යාපෘතිය. චීනට එන්න කිව්වේ නෑ ආහාරන්න. වැව් හැදුවා. හම්බන්තොට ලොකු ජල හිලියක් තියෙනවා. දෙකන්නේ වැඩ කරන්න බෑ වැව් ගම් පහේ. ඒ ගම් වැව් පහක් තියෙනවා. පහෙන් වැඩ කරන්න බෑ. ලුණුගම්බේර ජලාශය වතුරමත්. අංග සහෝදර තමයි සල්ලි වෙන් කළ මුල්ගල් තියලා මැණික් ගන්න හරස් කළ වෙහෙරකල ජලාශය හදලා අද හම්බන්තොට දෙකන්නට වැඩ කරන්න බොන්න වතුර ටික ඒ පැත්තට යවුවා. දහසක් මහබැව්. රට පුරා හදන්න පටන් ගත්තා. මාස 14යි හිටියේ. අංග සහෝදර තමයි මිල්කෝ එකයි ඉන්නේ අමේ වෙල. ලංකාවේ රජයේ ඒකම කිරිබැක් ගියා. අපි ගන්නකොට පාඩුයි. ගෙනියන්න බෑ පාඩු පිට තිබුණේ. පඩි ගෙවන්න සල්ලි නෑ. බැංකු ලෝන් එකක් කරන් පඩි ගෙවලා තිබුණේ. හිටපු ආණ්ඩුව ඒක විකුණන්න ඕනි කියලා රජයට මේවා කරන්න බෑ කියලා. පෞද්ගලික අංශයට දෙන්න කියලා. අංග සහෝදරයා බාරගත්තා. ගොවියට දෙන කිරිවිල වැඩි කරා. ආයතනේ බාරගත්තා. මාස 14කින් එළියට එනකොට කොහොමද දන්නවද ඇත්ත තාත්තේ? මේ ඔක්කොම මේ මාධ්‍ය ඉස්සරහා කියන්නේ රටේ කියලා තියෙන්නේ. ඔක්කොම ඩොකියුමන්ට්ස් අපි ගාව තියෙනවා. සම්පූර්ණ පාඩුව පියුවා. බැංකු ලෝන් එක සම්පූර්ණ පියුවා. මිලියන ගාණක් ලාභ ඉතුරු කරලා මාස 14කින් එළියට ආවා. මොකද කරපු හාස්කම? ගොඩක් නෙවෙයි. හොරකම්, වංචා, දූෂණ නැවැත්තුවා. ඒක කළා. මේ රට හදන්න බැරිද? සීටීබී එක පාඩුයි, විදුලි බල මණ්ඩලේ පාඩුයි, කන්ස්ට්‍රක්ෂන් සංස්ථාව පාඩුයි, එයා ලංකාවේ පාඩුයි. එමන්නේ කොහොමද? සීටීබී එකේ බස් වල යනකොට ටිකට් ගන්න නැහැ. එයා ලංකාවේ ගුවන් යාන යනකොට හොරෙන් යනවා. තෙල් ගන්නකොට සෙට් එකේ නොමිල ගන්නවා. නෑනේ. ලයිට් බිල් ගෙවන්නේ පාඩුයි. පාඩු වෙන්නේ කොහොමද? සංවර්ධනය කියන්නේ දෙවදෑරු. එකක් භෞතික සංවර්ධනය. අපි ගොඩක් දෙනෙක් මේ රටේ ඉල්ලන්නේ පාලකයන්ගේ භෞතික සංවර්ධනය. ලයිට් ඉල්ලනවා, වතුර ඉල්ලනවා, කොන්ක්‍රීට් දාලා දෙන්න කියනවා. ඒ භෞතික සංවර්ධනය. අධ්‍යාත්මික සංවර්ධනය. ජාතික සමගිය හදන්න ඕනේ. ආගමික සංහිතියාව හදන්න ඕනේ. මනුෂ්‍යත්වය හදන්න ඕනේ. සාධාරණය හදන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න ඕනේ. යුක්තිය දෙන්න ඕනේ. ඒවා කොන්ක්‍රීට් වගේ දෙන්න බෑ. ඒවට පාලකයන්ට දැනුම තියෙන්න ඕනේ. මේ රට හදන්න පුළුවන්. ගොඩනගන්න පුළුවන්. හොරකමට වංචාවට හැම දේශපාලකයන්ගේ අපි එතෙන්ට දාන්න එපා. සල්ලි දෝනි, තනතුරු දෝනි. එහෙනම් මම මෙතන ඉන්නේ නැහැ. අපේ ගොඩක් අය මෙතන ඉන්නේ නැහැ. එහෙම හිතන මිනිස්සු නම්. එහෙනම් අපි ඉන්නේ රාජපක්ෂලා ගාව. එක්ක සජිත්ලා ගාව. අපේ හිතේ එක හිණයක් තියෙනවා. අපේ හිතේ අරමුණක් තියෙනවා. බලාපොරොත්තුවක් තියෙනවා. කවදා හරි මේ වට්ටපු රට, විනාශ කරපු රට ගොඩනගන්න ඕනේ කියලා. ඒකට දත ගන්න. ඒකට මහන්සි වෙන්න. දැන් තියෙන රට අවසන් අධියේදී අසාධ්‍ය මට්ටමේ යන්න දෙන්න එපා. දරුවන්ගේ නාමයෙන්, රටේ නාමයෙන් ඉල්ලන්න කොමාද? මෙතනින් මේක ගොඩ ගන්න. ඒක අපිට තනියම කරන්න බෑ. අපේ රටේ දැන් තියෙන්නේ එහෙම නෙවෙයි. ජනාධිපති නිලධාරීත් එක්ක ගිහිල්ලා ටයිපෝඩ් දාපු කට්ටියත් එක්ක ගිහිල්ලා මට මෙතන ලස්සන පුරුණක් හදන්න උඩට නැගලා බලන්නකෝ. යස් සර් කියලා. 10 දිනක් පුරුණ. මට මෙතන හදන්න ඕනේ වරායක් කිව්වොත් ඕකේ සර් කියනවා. දාන්න ඕනේ දුවන්තර බලක් කිව්වොත් හරි සර් කියනවා. දන්නවනම් දානවා. සම්මන්ශාලාව දාන්න ඕනේ කිව්වොත් දානවා. අඩිසිය පාර හදන්න ඕනේ කිව්වොත් හදනවා. ඒකල තලයි මුන්නට වේලනවා. රටක් කොහොමද ගොඩගන්නේ? ප්‍රමුඛතාවයක් තියෙනවා. ඔබේ ගෙදර කොහොම ආර්ථික දුෂ්කරතාවෙන් යනකොට කන්නවත් නැති වෙනකොට තියෙන සල්ලි ටික දාලා මිතුර ලස්සන වෙන ඉන්ටර්ලොක් දාලා මේ රටේ එහෙම රටක් නෙවෙයි. රටේ මිනිස්සු බේත් නැතුව පාරේ මෙරි වැටෙනවා. පරාක්‍රම සමුද්‍රේ රළපනාව වැවට තල්ලු කරලා කිලෝමීටර් 1.7ක මොකද ඇවිදින මන්තිරුවක් හදන්න ලක්ෂ 320යි. වෙන් කරා. කොහොමද රටක් හදන්නේ? නිලධාරී උඩ කට්ටිය හා කියනවා. පාලකෝ අතන ප්‍රියංකාරගේ බන්දුල ජයවී කවිය. ඔහු මේම කවියක් ලිව්වා 2000 ශ්‍රී ලංකාව යනු රියදුරු වැඩට පැමිණ නැති කොන්දොස්තර තැන විසින් අධික වේගෙන් පදවාගෙන යන බස් රථයක.
ඒක දෙන්න ඩ්‍රයිවර්ලා ලයිසන්ස්